their bus stop came, they got off the bus and, had their bags on their backs and then started walking down the street. And then they realised that they'd left both of the backpacks with all of their valuables in them, like $1,000, like Australian dollars. Their passports, their phones, their iPads in these 2 bags, like everything valuable in there on the bus, this public bus. And then the bus had already gone, it left. Okay. And so they were just like, they didn't know what to do. They were like trying to get a taxi. And then my dad was like, okay, I'll run. And he was running up this hill. And as he like turned this corner, there were 2 young guys who had gotten off the bus and run back with their bags to give them back their bags. And my parents were just blown away. They were like, oh, here, like, have some money, like, and the guy's like, no, like, don't be ridiculous, that's stupid. And then, like, these guys, like, hardly spoke English, and my parents were just so thankful because they had their passports and, all of their Are they, like, well-to-do, like, were they, like, dressed well and, like, the young guys had money and stuff, no? No. They're not very, very rich people, are they? No. And then these guys had missed their bus. So then they were waiting for another bus, and my parents were like, please, like, let us buy you a meal while you're waiting for the bus. And they're like, no, seriously, it's fine. Like, it's okay. And, I don't know, that was Where was this? In Sri Lanka? It was in Sri Lanka. Where? It was near Kandy. In Kandy? Yeah, well, near Kandy. Just amazing. I don't think that's ever... Especially, it wasn't like, it was like a hired bus or anything. It was a public bus, but, it would have been easy for someone to steal those bags. Yeah, it's beautiful. Okay, did you watch that? එකේ අර යටින් සිංහලෙන් දැම්ම ඒ සුදු නෝන කතා කරන ඒවා. right? එතකොට ඒකේ වීඩියෝ එකේ අවසානයේ තිබුණා පුතා ලාංකිකෙක් වීම ආඩම්බරයි නම් ෂෙයා කරන්න කියලා අපි ෂෙයා කරන්න ඕනේ නෑ ඒක. හැබැයි ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙන්න ඕනේ නේද අපි? කියන්නේ එහෙම මිනිස්සු තාම ලංකාව තුල ඉතිරි වෙලා ඉන්නවා. ඒ වගේ අනිත් අය ගැන හිතන අනිත් අයගේ සුබ සිද්ධිය ගැන හිතන මිනිස්සු ඕන තරම් ලංකාව තුල ඉතුරු වෙලා ඉන්නවා. right? එතකොට මෙතන ඉන්න 48 දෙනා එහෙමද? එහෙම ඇති කියලා අපි හිතනවා, මම හිතනවා. right? එතකොට විශේෂයෙන්ම මැදිරිගිරි ඉන්නේ හොඳ ළමයි. එතකොට ඔයාලත් ඒ වගේ හොඳ ගතිගුණ තියෙන ගුණාංග තියෙන ළමයි කියලා හිතනවා. මම මේක කතා කරන්න හිතුවේ දැන් මාස 2ක් 2කමාරක් වගේ කාලයක්. මාස 2කමාරක් වගේ නේද? 2කමාරක වගේ කාලයක් ඔයාලා ගෙදර ඉන්නේ. right? ඔයාලා ගෙදර ඉන්නවා ඊට පස්සේ ඔන්ලයින් වලින් ඉගෙන ගන්නවා. right? ඊට පස්සේ ඔයාලගේ තියෙන ක්‍රියාකාරීත්වය දැන් හොඳටම අඩු වෙලා තියෙන. චින්තන ශක්තිය හොඳටම අඩු වෙලා තියෙන. නේද? එතකොට අන්න ඒ කාරණාත් එක්ක අපි වැරදි මාර්ගයට යන අපේ තියෙන මානසික ගුණාංග නැති වෙන තත්ත්වය හොඳටම වැඩි වෙනවා. ගෙදර අයත් එක්ක සමහරලාට රණ්ඩු වෙන නැති. හවුද? නේද? අම්මා තාත්තා එක්ක රණ්ඩු වෙන ප්‍රමාණය වැඩි මේ දවස්වල. ගෙදර සහෝදර සහෝදරියෝ අයියලා අක්කලා එහෙම ඉන්නවනම් නංගිලා මල්ලිලා ඉන්නවනම් එයාලත් එක්ක රණ්ඩු වෙන ප්‍රමාණය අඩදබර කරගන්න ප්‍රමාණය වැඩි. ඒකට හේතුව තමයි ඔයාලා ගේ ඇතුලේ හිර වෙලා ලොකු මානසික පීඩනයකින් ඉන්නේ පුතා. ඔයාලා විතරක් නෙමෙයි අපිත් එහෙමයි. right? අපි සාමාන්‍ය පරිදි ඉස්කෝලේ ගියා නම් අපි එකිනෙකා මුණ ගැහෙනවා, කටයුතු කරනවා, අර මේ දුවනවා, පයින්නවා, සෙල්ලම් කරනවා, යාළුවොත් එක්ක කතා බහ කරනවා. හැබැයි දැන් අපිට කියාගන්න හැමදේම අපේ හිතවල හිර වෙලා තියෙනවා. අපිට මොනවා හරි ප්‍රශ්නයක් වුණත් යාළුවෙක් එක්ක කතා කරන්න අවස්ථාවක් නැහැ. කෝල් එකක් දුන්නා කියලා ඒක සාර්ථක නැහැ. මූණට මූණ කතා කරන්න අවස්ථාවක් නැහැ අපිට. ඒ නිසා ගුරුවරු ඇතුළුව ඔයාලා පුතේ ළමයි දරුවෝ ලොකු මානසික ආතතියකින් පීඩනයකින් ඉන්නේ. right? ඒ නිසා ඒක එච්චර හොඳ තත්වයක් නෙමෙයි. තව මාස දෙක තුනක් මේ විදිහට තිබුණොත් එහෙම ලංකාවේ අනාගත පරම්පරාව ලොකු වැරදි මාර්ගයක යන පිරිසක් බවට පත් වෙනවා. ලංකාවට රටට වැඩක් ගන්න පුළුවන් මානසික හැඟීම් තියෙන දරුවෝ බවට පත් වෙන්නේ නැහැ. ඒක ඔයාලගේ වැරද්දක් නෙවෙයි. ඒක මේ සිස්ටම් එකේ වැරද්දක්. මේ යන ක්‍රමයේ වැරද්දක්. right? එතකොට ආදරණීය ඔයාලගෙන් ඉල්ලන්නේ පුතේ ඔයාලා මේ විදිහට වෙන්න එපා. right? ඔයාලට ඒක දැනෙන්නේ අපි මේ විදිහට පත් වෙලාද කියලා. right? එහෙන් පත් වෙලා නැතුවත් ඇති. right? ඒ නිසා පුතේ හැමතිස්සෙම අම්මා තාත්තා එක්ක හොඳට වැඩ කරන්න. එයාලට උදව් කරන්න. right? මොනවා හරි නිර්මාණශීලී දෙයක් ගෙදරදී කරන්න. චිත්‍රයක් අඳින්න. බල්ලෙකුට බලන්න බැරි වුණත් කමක් නැහැ චිත්‍ර අඳින්න. right?
ඊට පස්සේ මොනවා හරි දෙයක් වවන්න. ඒ විදිහට පුළුවන් නම් යාළුවෙක් එක්ක කෝල් එකක් හරි කමන්නේ අරගෙන කතා කරන්න. ළඟපාත යාළුවෝ ඉන්න නම් මුණ ගැහෙන්න. right? ඔය විදිහට හැමතිස්සෙම සමාජයත් එක්ක වැඩ කරන දෙයක් කරන්න පුතේ. සමාජය කිව්වහම මේ ටවුමට බහැලා ඉන්න ඕනේ නෑ. right? ගෙදර අයත් එක්ක කටයුතු කරන්න. එතකොට ওই මානසික පීඩනය අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මොනවා හරි නිර්මාණශීලී දෙයක් කරන්න පුතේ. මොනවා හරි දෙයක් හදන්න, ගෑන් ළමයි මොනවා හරි මහන්න, පිරිමි ළමයි මොනවා හරි නිර්මාණයක් කරන්න. ඒ වගේ දේවල් වලින් අපිට මානසික ආතතිය අඩු කරගන්න පුළුවන්. right? එතකොට ඔයාලටත් පුළුවන් ලංකාවට වැඩක් ගන්න පුළුවන්, අපේ රටට වැඩක් ගන්න පුළුවන්, සාර්ථක දරුවෝ බවට පත් වෙන්න. okay, ඔන්න ඔය කියන කාරණයක් ඔළුවේ තියාගෙන තමයි අද අපි පාඩමට යන්නේ. okay, so let us start the work today. අද අපි වැඩ කටයුතු ආරම්භ කරමු පුතේ එහෙනම්. okay, and නෑ ගේම් ගැහුවට ආතතිය දුරු වෙන්නේ නෑ. ගේම් ගහන එකකින් ආතතිය වැඩි වෙනවා, මානසික පීඩනය වැඩි වෙනවා. දන්නවද ඒක? ඒ නිසා කවදාවත් පුතේ මෙතන ඉන්න දරුවෝ ගේම් වලට නම් ඇබ්බැහි වෙන්න එපා. ඒක ඔයාගේ අනාගතයේ ජීවිතයට කරගන්න ලොකුම හානිය බවට හිතේ තියාගන්න. ගේම් ගැහුවට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇබ්බැහි වෙන්න එපා. ඒකට ඇඩික්ට් වෙන්න එපා. right? ගේම් ගහනවා ගහලා ඇබ්බැහි වෙනවා කියන්නේ පුතේ එතනින් එහාට ඔයා හැම දෙයක් ගැනම හිතන්නේ. right? හැම දෙයක් ගැනම ඔයා හිතන්නේ පුතේ ගේම් එකක් විදිහට. හැම දෙයක් ගැනම ඔයා හිතන්නේ වෙඩි තියන්න ඕනේ, මරන්න ඕනේ, කොටන්න ඕනේ. ගෙදර බල්ලටත් පයින් ගහගෙන තමයි යන්නේ ගේම් ගහන්න ඇබ්බැහි වෙච්ච ළමයි. ගෙදර පූසා උඩ දාලා පයින් ගහනවා. ඇයි අර ගේම් වල තියෙන මානසිකත්වයේ ඔලුවට ඇවිල්ලා තියෙන්නේ. නේද? කපනවා, කොටනවා, මරනවා, වෙඩි තියනවා. right? ලේ දැකලා ඒකට හුරු වුණාන් පස්සේ පුතේ සාමාන්‍ය ජීවිතේත් ඒ විදිහට ගෙවන්න බාන්නේ. මේ ප්‍රචණ්ඩකාරී බව වැඩි වෙනවා ගේම් වලට ඇබ්බැහි වෙච්ච ළමයි. ඔයාලා ඒ විදිහට වෙන්න එපා පුතේ. ඔයාලට ඒක දැනෙන්නේ නැතුණාට ඔයාලගේ අනාගතයට ඒක ලොකු හානියක් බව හිතේ තියාගන්න. right? ෆිල්ම්ස් බැලුවට කමක් නැහැ. චිත්‍රපටි බැලුවට කමක් නැහැ. ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න, කාටුන් බලන්න, right? ටෙලි නාට්‍ය හොඳ ඒවා තෝරගෙන බලන්න. ඒ දේවල් වලින් ප්‍රශ්නයක් නැහැ. මානසික ආතතිය අඩු කරගන්න පුළුවන්. හැබැයි ඒකටත් ඇබ්බැහි වෙන්න යන්න එපා. කිසිම දෙයකට පුතේ ඇබ්බැහි වෙන්න හොඳ නැහැ. බැලන්ස් එකේ සමබර කරගෙන හැම දෙයක්ම අපි කරන්න ඕනේ කියන්නේ. okay? right. අපි මේ දේවල් ගැන කතා කරා ඇති. දැන් අර මැසේජ් කීපයක් දාලා තිබ්බා. ඒකයි මම ඒ ගැන කතා කරේ. ගිටාර් ප්ලේ කරන්න පුළුවන් නේද? very good. හොඳ හොබි එකක් ඒක. හරි. අපි යමු අපේ පාඩමට. අපි කතා කරමින් හිටියේ පුතේ කම්ප්ලිමන්ට් නොහොත් වාක්‍ය සම්පූර්ණ කරන කොටස ක්‍රියාපදයෙන් පසුව එන වචන වර්ග ගැනයි. right? ඒ යටතේ අපි කම්ප්ලිමන්ට් කියන එක කොටස් තුනකට අංශ තුනකට ඩිවයිඩ් කරගත්තා, බෙදාගත්තා. ඒ තමයි object, adverbs and adjectives කියන පාඩම් තුන. objects කියලා අපි හඳුනාගත්තේ කර්මය, adverbs කියලා හඳුනාගත්තේ ක්‍රියා විශේෂණ, adjectives කියලා අපි හඳුනාගත්තේ නාම විශේෂණ. ඔන්න ඔය විදිහට ප්‍රධාන වශයෙන් පද වර්ග තුනක් වාක්‍ය කම්ප්ලිමන්ට් එක තුල අපිට යොදන්න හැකියාව තියෙනවා. ඒ වර්ග තුන ගැනම අපිට හරි අවබෝධයක් තියෙනවා නම් අපිට ලේසියෙන්ම නිවැරදි වාක්‍යයක් නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා. okay? අපි ඒ යටතේ ගිය අඟහරුවාදා නේද? last Tuesday we have discussed about the object of the sentence. වාක්‍ය කර්මය ගැන තමයි අපි සාකච්ඡා කරේ ගිය අඟහරුවාදා. right? ඒකත් පොඩ්ඩක් මතක් කරගෙනම අපි අද අපේ කොටසට එනවා. දැන් මට කියන්න ඔයාලා මේ කොහෙද ඉන්නේ? ඔයාලා ගෙදර නේද මේ ඉන්නේ? සමහරව පුටුව උඩ ඉන්නේ. සමහරු ගහක් උඩ ඉන්නවා වෙන්නත් පුළුවන් සිග්නල් නැතුව. right? තව සමහර කෙනෙක් මිදුලේ ඉන්නවා වෙන්නත් පුළුවන්. නේද? ගේ ඇතුළට සිග්නල් නැහැ සර්. ඒ නිසා මම මිදුලේ පුටුවක් තියාගෙන ඉන්නේ. right? සමහරු කුස්සියේ ඉන්න වෙනවා පුළුවන්. මොකද ගෙදරට තියෙන්නේ සිග්නල් තියෙන්නේ කුස්සිය විතරයි. මං සර් මේ කුස්සියේ ලිබ්බොක්ක උඩ ඉන්නේ. එතනට විතරයි ගෙදර සිග්නල් තියෙන්නේ. right? එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. okay? ඔය මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒකෙම වෙන්නත් පුළුවන්. එතකොට මම මේ ඔයාලගෙන් ඇහුවේ ඔයාලා ඉන්න ස්ථානය ගැන නේද? ඔයාලා කොහෙද ඉන්නේ කියලා ඇහුවේ. ඔයාලා ඉන්න ස්ථානය ගැන තමයි අද අපි පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම එතෙන්ට එන්න ඔබ්ජෙක්ට් කියන පාඩම පොඩ්ඩක් මතක් කරගන්න. right. මෙන්න මේ ගැන අපි කතා කරේ පුතා. that is object of the sentence. මම ඉක්මනට යාව පෙන්නගෙන යනවා because අපි මේක අඟහරුවාද කතා කරා. ඒක තමයි වාක්‍යයේ පළවෙනි පදය වෙන්නේ කම්ප්ලිමන්ට් එකේ. right? ක්‍රියාපදයේ ළඟම verb එක ළඟම යෙදෙන පද වර්ගය වෙනවා object එක. object එක කියලා අපි හඳුන්වන්නේ පුද්ගලයෙක් හෝ දෙයක්. පුද්ගලයෙක් හෝ දෙයක්. right? ඊපස්සේ අපි කතා කරා okay? ඊට පස්සේ අපි කතා කරා පුතා තනි වචනයක් හෝ වචන කීපයක් වෙන්න පුළුවන් object එක කියන්නේ වචනයක් දෙකක් තුනක් හතරක් වෙන්නත් පුළුවන්.
සමහර sentences වල object නැහැ. සමහර වාක්‍ය වල පුතේ object එකක් නැහැ. ඒ කියන්නේ හැම වාක්‍යෙම කර්මයක් object එකක් තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒ වගේම මෙන්න මේ WH questions ටික භාවිතා කරනවා අපි object එකක් අඳුනා ගැනීම සඳහා. what, whom, to whom සහ who කියන WH ප්‍රශ්න right මොකක්ද, කාවද, කාටද, කවුද කියන ප්‍රශ්න වලින් ලැබෙන්නේ කර්මය කියලා අපි කිව්වා. ඒ වගේම වර්ග දෙක කර්මයන් තියෙනවා කියලා තමයි අපි කතා කරේ අඟහරුවාදා. right ඒකෙදි give තමයි පුතේ verb එක right ක්‍රියාපදය. ඊට පස්සේ ලබා දීමට ලක් වෙන පුද්ගලයා තමයි him. ඔය සම්පූර්ණ එක කම්ප්ලිමන්ට් කියලා අපි අඳුනගත්තා නේද? him කියන්නේ ලබා දීමට ලක් වෙන පුද්ගලයා. ඒ කියන්නේ object එකක්. අපි යාට නමක් දුන්නා මොකද්ද? indirect object කියලා නමක් දුන්නා. indirect object. ඒ වගේම a present කියන්නේ ලබා දෙන දෙය. ඒක දෙයක්. අපි ඒක අඳුනගත්තා direct object එකක් විදිහට. ඔන්න ඔය විදිහට there are two types of objects in a sentence. වාක්‍යයක් ඇතුලේ වර්ග දෙකක කර්මයන් ඉන්නවා indirect object, direct object කියලා. අපි මෙයාව කෙටියෙන් ලිව්වා IDO කියලා. direct object එක අපි කෙටියෙන් ලිව්ව පුතේ DO කියලා. right ඔන්න ඔහම කර්මයන් දෙකක් තියෙනවා. අන්නේ කර්මයන් දෙකක් තියෙන නීතිය, කර්මයන් දෙකක් තියෙන අවස්ථාවේදී අපි විශේෂ නීතියක් derive කරගන්නවා. ඒ තමයි ක්‍රියාපදයේ අසලම පළමු කර්මයේ ලෙස direct object යෙදේ නම් දෙවනුව ලියන indirect object ඉදිරියෙන් to යන නිපාත පදයේ යෙදිය යුතුයි. indirect object මුලින් යෙදේ නම් to යෙදීම අවශ්‍ය නොවේ කියලා අපි ඒක පැහැදිලි කරගත්තා. මම ආපහු ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ වාක්‍ය ඇතුලේ කර්මයන් දෙකක් object දෙකක් තියෙනවා නම් පුතේ වාක්‍ය රටා දෙකකට අපිට ලියන්න පුළුවන්. කර්මයන් දෙක මාරු කරලා ලියන්න පුළුවන්. හැබැයි කර්මය මාරු කරාදී මොකද්ද වෙන්නේ කියලා අපි කතා කරා මේ විදිහට. අන්න එතනින් එහාටයි මම අද යන්න බලාපොරොත්තු වෙන්නේ. put today's date අද දිනේ දාන්න. right අද දිනේ දාන්න. දිනේ දාලා අපි කම්ප්ලිමන්ට් එකේ දෙවන පද වර්ගය තමයි ඉගෙන ගන්න අද පටන් ගන්නෙ. and that is adverbs. not ක්‍රියා විශේෂණ. adverbs තමයි අද ආරම්භ කරන්නේ. okay මාතෘකාව ලියන්න පුතේ. adverbs. okay right adverbs ලිව්වද නේ ඔව් මම ලිව්වා නේද මම ඉදා ප්‍රසන්ටේෂන් එක හදලා තිබ්බ නෑ පුතේ මම එන මේ ටික පෙන්නන්න යන්නේ නෑ ක්‍රියා විශේෂණ කියලා හඳුන්වන්නේ පුතේ ක්‍රියාපදයේ විස්තර කරන හෝ විශේෂණය කරන පද ක්‍රියා විශේෂණ නම් වේ මේක අපි එදා ලිව්වා විශේෂණය කරන ආකාරය අනුව විශේෂණ වර්ග පහකි වර්ග පහ ලිව්වේ නෑ මං හරිනේ right so according to the way of specifying විශේෂණය කරන ක්‍රමය අනුව there are 5 types of adverbs adverbs වර්ග පහක් තියෙනවා පුතේ right මෙන්න මේ වර්ග පහ adverbs of place adverbs of manner adverbs of reason adverbs of time adverbs of frequency ඔය වර්ග පහේ සිංහල තේරුණුත් මම දෙන්න adverbs of place කියන්නේ පුතේ ස්ථානයක් දැක්වෙන ක්‍රියා විශේෂණ මම ඔයාලගෙන් ඇහුවා දැන් ඔයාලා කොහෙද ඉන්නේ ඉන්න තැන ගැන මං ඇහුවේනේ the place where you are ඔයා ඉන්න තැන ගැනයි මම ඇහුවේ ඔයා කොහෙද මිදුලේද ඉන්නේ පුටුවක් උඩද ඉන්නේ ගහක් උඩද ඉන්නේ කුස්සියේද ඉන්නේ නේද කාමරයේද ඉන්නේ කොහෙද ඉන්නේ කියලා මං ඇහුවේ කොහෙද ස්ථානය ගැනයි මම ඇහුවේ අන්න ඒව අඳුන්වනවා පුතේ අපි adverbs of place කියලා අද අපේ පාඩම් වෙන්නේ ඒකයි adverbs of manner කියන්නේ පුතේ ආකාරයක් දැක්වෙන ක්‍රියා විශේෂණ කරන විදිහක් කරන ආකාරයක් ඔයා කොහොමද කතා කරන්නේ ඔයා කොහොමද දුවන්නේ ඔයා කොහොමද අකුරු ලියන්නේ නේද යා සින්දුවක් කිව්වා කොහොමද යා සින්දුව කිව්වේ ලස්සනට සින්දුව කිව්වා ක්‍රියාව සිදුවන ආකාරයක් දැක්වෙන පද තමයි පුතේ adverbs of manner කියන්නේ adverbs of reason හේතුවක් දැක්වෙන ක්‍රියා විශේෂණ ඇයි මොකද්ද හේතුව ඔයා ඉස්කෝලේ යන හේතුව මොකද්ද ඔයා මට බනින හේතුව මොකද්ද හේතුවක් දැක්වෙන පද පුතේ අපි adverbs of reason කියලා හඳුන්වනවා adverbs of time කියන්නේ වචනෙන්ම තේරෙනවා පුතා කාලයක් දැක්වෙන ක්‍රියා විශේෂණ ඔයා කවද්ද එන්නේ ඔයා කීයටද යන්නේ right
ඊට පස්සේ ඔයා කවද්ද ඉපදුනේ? අන්න ඒ විදිහට කාලයක් දැක්වෙන පද adverbs of time. adverbs of reason කියන්නේ පුතේ adverbs of frequency කියන්නේ කාල පරාසයක් දැක්වෙන ක්‍රියා විශේෂණය. මේකෙන් හරියටම නිශ්චිත වේලාවක් නෙමෙයි දැක්වෙන්නේ පුතා. a time period. කාල පරාසයක් time duration එකක් තමයි adverbs of frequency වලින් දැක්වෙන්නේ. හරියටම නිශ්චිත කාලයක් නෙවෙයි. right? ඔන්න ඔය පද වර්ග පහ විශේෂ දැඩි වැඩක් කරනවා පුතා වාක්‍යයක් ඇතුලේ. ඒ නිසා මේ වර්ග පහම දැන ගැනීම අත්‍යවශ්‍යයි. මොකද මොන සෙන්ටෙන්ස් එක ලිව්වත් බොහෝ විට අපි මේ ඇඩ්වර්බ්ස් වර්ග භාවිතා කරනවා සෙන්ටෙන්ස් එක තුල. ඒ නිසා මේවා කවුද කොහොමද වාක්‍යයක් ඇතුලේ පාවිච්චි කරන්න කියලා මේ පාඩම තුලදී අපි ඉගෙන ගන්නවා. right? ඒ නිසා පුතේ ඉක්මනට ලියා ගන්න වර්ග පහ සහ එයාලගේ සිංහල තේරුම් පහ. Okay, finish. Right. අපි මුලින් මේකේ ආරම්භ කරමු පුතේ. Adverbs of place. Adverbs of place. පැන ආවේ කවුද? Adverbs of place. පුතේ adverbs of place, adverbs of place, adverbs of place it is a very long form. දීර්ඝාකාරයක් නේ ලියද්දි ටිකක් එපා වෙනවා. ඒ නිසා අපි shorten form එක කෙටි යෙදුමක් භාවිතා කරනවා ඒ සඳහා that is adv p කියලා අපි p අකුර පහලින් ලියනවා අපි අර පාදයක් විදිහට.
ඔය විදිහට භාවිතා කරනවා අපි adverbs of place කියන එක කෙටි යෙදුමක් විදිහට. ඉස්සලම් බලන් ඉන්න then you can write. ඊට පස්සේ තමයි ලියන්නේ ඈ. ඔන්න පළවෙනි අදහස adverbs of place ගැන. පළවෙනි අදහස මේක නෙමෙයි වෙන්න ඕනේ අත්‍තරම. පළවෙනි අදහස වෙන්න ඕනේ ක්‍රියාව සිදුවන ස්ථානයක් දැක්වෙන පද adverbs of place වේ. ක්‍රියාව සිදුවන ස්ථානයක් දැක්වෙන පද adverbs of place වේ. මම මේක නෝට් එක දෙද්දි කියන්නම් ඈ. දෙවෙනි අදහස කර්මයේ අසලම යෙදෙන ක්‍රියා විශේෂණ වර්ගයයි. ඒ කියන්නේ පුතා වාක්‍ය පිළිවෙල ගත්තොත් එහෙම එක්සැම්පල් එක බලන්නකෝ. වාක්‍ය පිළිවෙල ගත්තොත් එහෙම අපි කලින් කතා කරානේ සෙන්ටෙන්ස් එකේ ඔබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා කර්මයක් පුද්ගලයෙක් හෝ දෙයක්. එතකොට වාක්‍ය ඔබ්ජෙක්ට් එකක් තිබුණොත් ඔබ්ජෙක්ට් එක ඉවර වෙච්ච ගමන් ලියන පද වර්ගය තමයි adverbs of place වෙන්නේ. right? adverbs of place කියන්නේ කර්මය ඉවර වෙච්ච ගමන් ලියන පද වර්ගය. බලන්න මේ sentence එකේ play තමයි verb එක. football කියන්නේ සෙල්ලම් කරන දේ. ඒ කියන්නේ direct object එකක් තියෙන කොහොම හරි object එකක්නේ. right? සෙල්ලම් කරන්නේ කොහෙද? මොකද සෙල්ලම් කරන ස්ථානය. සෙල්ලම් කරන ස්ථානය තමයි පුතේ in the ground කියන්නේ. පිට්ටනියේ. එහෙනම් සෙල්ලම් කරන ස්ථානය නොහොත් adverbs of place එක තමයි මේ ඉන්නේ නේද? adverbs of place එක තමයි මේ ඉන්නේ. එහෙනම් පුතේ adverbs of place කියන්නේ බලන්න කර්මය ළඟම ලියවෙන පද වර්ගය වෙනවා. ඔන්න පළවෙනි අදහස නෑ. දෙවෙනි අදහස කර්මයේ අසල මේ දෙන ක්‍රියා විශේෂණ වර්ගය තමයි මේ. right? තුන්වෙනි අදහස where යන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස පවතී. where කියන්නේ පුතේ කොහේද කියන එකනේ. අපි කොහේද කියලා අහන්නේ ස්ථානයක් ගැන නේද? place එකක් ගැන නේද අහන්නේ. නේද? එහෙනම් හැම තිස්සෙම adverbs of place ලැබෙන්නේ where කියන ප්‍රශ්නයට පිළිතුරක් විදියට. මයි පුතා ඔයාලට O level විභාගෙදී සාමාන්‍ය පෙළ විභාගෙදී paper එක කොටස් 4කට බෙදෙනවා. right? paper එක කොටස් 4කට බෙදෙනවා. vocabulary, grammar, reading and writing කියලා. okay? එතකොට එතනදී reading කියන question වර්ගය ඒකෙදි කරන්න තියෙන්නේ මොකක් හරි reading text එකක් දෙනවා කියවන්න ඡේද කීපයක් දෙනවා ප්‍රශ්න අහලා තියෙනවා ඊට පස්සේ. අන්න ඒ ප්‍රශ්න විදිහට අහන්නේ මෙන්න මේ WH ප්‍රශ්නනේ. yes no type questions අහන්න පුළුවන්. what වලින් පටන් ගන්න, where වලින් පටන් ගන්න, why වලින් පටන් ගන්න, how වලින් පටන් ගන්න ප්‍රශ්න අහන්න පුළුවන්. එතනදී ප්‍රශ්නයක් තිබුණොත් එහෙම where වලින් පටන් අරගෙන. where කියන කොටසින් පටන් අරගෙන ප්‍රශ්නයක් තිබුණොත් පුතේ ඔයා උත්තරේ විදියට ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම adverbs of place එකක්. adverbs of place එකක් තමයි ඔයා ස්ථානයේ මේ උත්තරේ විදියට ලියන්න ඕනේ. පැහැදිලිද? ඒ නිසා where කියන ප්‍රශ්නෙට පිළිතුරක් ලෙස තමයි අපි adverbs of place හඳුනගන්නේ. බලන්න මේක ඈ. we play football අපි සෙල්ලම් කරනවා football in the ground පිට්ටනියේ. ඔන්න මම ප්‍රශ්නයක් අහනවා. where do we play football? අපි කොහෙද football සෙල්ලම් කරන්නේ? අපි කොහෙද football සෙල්ලම් කරන්නේ? කොහෙද සෙල්ලම් කරන්නේ? in the ground. අපි කොහෙද සෙල්ලම් කරන්නේ? in the ground කියන උත්තරය අපිට ලැබෙනවා. එහෙනම් පුතේ where කියන ප්‍රශ්නේ අහුවොත් එහෙම ඒකේ පිළිතුර තමයි පුතේ adverbs of place එක වෙන්නේ in the ground පිට්ටනියේ. ඊගව අදහස්. තනි වචනේ මෙන්ම වචන ගණනාවක් සහිත adverbs of place ද ඇත. මේකම කිව්ව object වලටත් නේ. adverbs of place පුතේ සමහර ලාවට තනි වචනේ adverbs of place තියෙනවා. ඒ වගේම වචන ගණනාවක adverbs of place තියෙන්නත් පුළුවන්. in the ground කියදී වචන තුනක් මෙතන. බලන්න උදාහරණ දෙක. we go home කහ පාටින් දීලා තියෙන මම adverbs of place එක. we go home අපි ගෙදර යනවා. අපි කොහෙද යන්නේ? කොහෙද යන්නේ අපි? home ගෙදර. එහෙනම් home කියන්නේ adverbs of place එකක් වෙනවා. we go to the canteen අපි යනවා ආපන ශාලාවට. අපි කොහෙද යන්නේ? ආපන ශාලාවට. එතකොට home කියද්දි තනි වචනයක්, to the canteen කියද්දි වචන තුනක්. වචන දෙකක්, තුනක්, හතරක්, පහක්, 10ක්, 15ක් වුණත් adverbs of place එක වෙන්න පුළුවන්. okay? right. අදහස පැහැදිලිද කියලා මම හිතනවා පුතේ. පළවෙනි අදහස විදියට මම මේ කියන එක ලියලා ඉතිරි ටික ලියා ගන්න. okay? ලියන්න පුතේ පළවෙනි අදහස, පළවෙනි හරි ලකුණ. ක්‍රියාපදයේ සිදුවන ස්ථානයක් දැක්වෙන වචන. ක්‍රියාපදයේ සිදුවන ස්ථානයක් දැක්වෙන වචන
ක්‍රියාපදයේ සිදුවන ස්ථානයක් දැක්වෙන වචන adverbs of place වේ. adverbs of place වේ. ක්‍රියාපදයේ සිදුවන ස්ථානයක් දැක්වෙන වචන adverbs of place වේ. දැන් ඉතිරි ටික ලියන්න පුතේ. පහළට ලියන්න ඉතිරි ටික. Oke පුතේ. කෙනෙක් ඉවරයි අනිත් අය කෝ ओके दर्शन ओके कनिष्क कवीश ओके भूमिद्या ओके उमेश ओके समाल ओके तरुष ओके शेहा ओके चामी ओके चमित हाय
right අර කලින් කතා කරා පුතා තනි වචනේ adverbs of places තියෙන්න පුළුවන් and there may be adverbs of places with many words වචන ගණනාවක් තියෙන adverbs of places තියෙන්න පුළුවන් right වචන ගණනාවක් තියෙන adverbs of place තිබුණොත් okay හරි නිකන් in the canteen වගේ in the playground වගේ වචන ගණනාවක් තියෙන adverbs of places තිබුණොත් බොහෝ විට නිපාත පදයකින් ඒවා ආරම්භ වෙනවා. දැන් to the canteen කිව්වොත් එහෙම to කියන නිපාත පදයෙන් ආරම්භ වෙනවා. in the ground කිව්වොත් එහෙම in කියන නිපාත පදයෙන් ආරම්භ වෙනවා. ඔයාලට මතක ඇති මීට සති ගණනාවකට කලින් අපි කතා කරේ පුතේ prepositions නිපාත පද කියන පාඩම. ඒකෙදි prepositions යටතේ කතා කරා අපි නිපාත පද භාවිතා කරලා adverbs of places හදාගන්න පුළුවන් කියලා. මතකද එහෙම එකක්? prepositions භාවිතා කරලා adverbs of places හදාගන්න පුළුවන් කියලා කතා කරා. මම ඒකට අර එවපු paper එකේ වගුවක් පුරවන්නත් තිබුණා නේද? නිපාත පදයකුයි noun phrase එකකුයි එකතු කරලා නිපාත පදයකුයි noun phrase එකකුයි එකතු කරලා adverbs of places හැදෙනවා කියලා. දැන් මේ කතා කරන්නේ මොකක්ද? ඒකේ අනිත් පැත්ත. adverbs of places නිර්මාණය කරන්න නිපාත පදයක් භාවිතා කරන්න පුළුවන් කියලා. බලන්නකෝ මේ example එක. We play football අපි ෆුට්බෝල් සෙල්ලම් කරනවා අපි ෆුට්බෝල් සෙල්ලම් කරනවා රයිට් අර කලින් වාක්‍යෙම මම ගත්තේ එතකොට ප්ලේ කියන්නේ පුතා verb එක වෙනවා we කියන්නේ subject එක කියලා පැහැදිලිනේ ඊට පස්සේ ෆුට්බෝල් කියන්නේ සෙල්ලම් කරන දේ නොහොත් object එක මම ඔන්න මෙතනින් එහාට මම adverbs of place එකක් එකතු කරනවා in the ground පිට්ටනී අපි ෆුට්බෝල් සෙල්ලම් කරනවා පිට්ටනී. එතකොට in කියන්නේ පුතා preposition එකක් වෙනවා. හරිද? in the park උද්‍යානයේ under the tree ගහ යට at the school පාසලේදී අපි ෆුට්බෝල් සෙල්ලම් කරනවා. කොහෙද අපි ෆුට්බෝල් සෙල්ලම් කරන්නේ? පාසලේදී. near the river ගඟ අසල. beside the house beside කියද පුතේ S අගරක් එන්න ඕනේ my mistake beside ගෙට පැත්තකින් අපි ගෙට පැත්තකින් තමයි සෙල්ලම් කරන්නේ in front of the shop කඩේ ඉදිරිපිට on the field ඔන්න කුඹුරේ වෙන්නත් පුළුවන් පිට්ටනියේ වෙන්නත් පුළුවන් right ඔන්න ඔය විදිහට බලන්න දැන් පුතා මේ මම දීලා තියෙන places ෆුට්බෝල් සෙල්ලම් කරන්නේ කොහෙද පිට්ටනිය කොහෙද පාක් එකේ කොහෙද ගහක් යට කොහෙද පාසලේ කොහෙද ගඟ ළඟ කොහෙද ගෙට පැත්තකින් කොහෙද කඩේ ඉස්සරහා කොහෙද පිට්ටනියේ නැත්තම් කුඹුරේ right එතකොට ඔය කියපු adverbs of places ඔය කියපු adverbs of places හැම එකක්ම පුතේ බලන්න පටන් අරගෙන තියෙන්නේ ආරම්භ වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ නිපාත පදයකින් under at near beside in front of on ඒ කියන්නේ නිපාත පදයකින් අපිට adverbs of place එක නිර්මාණය කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මොකක්ද? adverbs of place එක. right? එතකොට පැහැදිලි පුතා මේ screen එකේ තියෙන දේවල් වලින් මොකද? adverbs of places එකක් නිර්මාණය කරගන්න පුළුවන් අපිට නිපාත පදයක් එක්ක noun phrase එකක් එකතු කරලා. පැහැදිලිනේ කියපු දේ? right? හරි. අපි ඊගාව අදහස ලස්සනට ලියාගමු.
okay පුතා right දැන් ඔන්න ඔයා දන්නවා now you know most of the things about the adverbs of places කියන ගොඩක් දේවල් දැන් ඔයා දන්නවා okay අපි කීපයක් practice කරමුද බලන්න right I am giving you a series of pictures මම ඔයාලට දෙනවා පින්තූර මාලාවක් right මම ඒකට අදාළව සිංහල අදහසකුත් දෙනවා මට ඕනේ ඔයාලා මේ එක එක පින්තූරට අදාළව ඉංග්‍රීසියෙන් වාක්‍යයක් ගොඩනගන්න understood this is the picture and this is the sinhala meaning අපි වැව තුලට පයින්නවා right ඉක්මනට ලියන්න බලන්න ඉංග්‍රීසි වාක්‍යයක් දැන් පින්තූර අතින්න බෑනේ අපිට ඒ නිසා අංක 1 දාන්න අපි වැව තුලට පනිනවා කියලා සිංහල වාක්‍ය ලියන්න ඒකට යටින් ඉංග්‍රීසි වාක්‍ය ලියන්න okay අපි වැව තුලට පයින්නවා කොහෙද පයින්නේ කොහෙද වැව තුලට එහෙනම් adverbs of place එක වෙන්න ඕනේ වැව තුලට මම තප්පර 30න් 30ට තමයි sentences දාන්නේ ඒ අතර කාලය තුලද ලියන්න අපි වැව තුලට පනිනවා right බලමු ලියපු sentence එක හරිද කියලාද අපි නම් we පනිනවා නම් jump නේ වර්තමාන කාල sentence එකක් දීලා තියෙන්නේ අනේ river නෙමෙයි වැව නම් පුතේ tank වෙන්න ඕනේ my mistake නම් පුතේ tank we jump into the tank අපි වැව තුලට පයින්නවා okay තුලට නම් පුතේ into භාවිතා කරන්න ඕනේ lake භාවිතා කරොත් පුතේ lake කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ වයසයි right lake කියන එක පුතේ විල සඳහා තමයි භාවිතා කරන්නේ විල හැබැයි lake කිව්වත් ලොකු අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ lake කියලා ලිව්වත් හරියට දාගන්න okay we jump into තුලට කියන නිපාත පදේ තමයි into okay we go for the next one අපි ගාවකට යන්න this is the picture this is the sentence මම පන්තියේ විෂයන් ඉගෙන ගන්නවා ලියන්න වාක්‍ය okay right අපි බලමු ලියපු sentence එක හරිද කියලා okay චමත්කාරී වාක්‍ය හරි I learn subjects in the class පන්තියේ නම් පුතේ in the class වෙන්න ඕනේ right පන්තියේ නම් in the class I learn subjects in the class එහෙම නැතුව I learn in the class subjects නෙමෙයි පුතේ ඇයි ඉගෙන ගන්න දේ තමයි subjects කියන්නේ එතකොට subjects object එකක් බවට පත් වෙනවා object එක ළඟම තමයි in the class කියන adverbs of place එක තියෙන්න ඕනේ right අපි යමු තුන්වෙනි පින්තූරෙට
එයා කැරක් කැරක ඉන්න අතරේ අපි බලමු සිංහල වාක්‍ය. ඇය ගස යට වාඩි වුණා. ලියමු. ඇය ගස යට වාඩි වුණා. right, she sat under the tree. එතකොට මම දුන්නේ වාඩි වෙනවා කියලා නෙමෙයි. right, වාඩි වෙනවා කියලා නෙමෙයි දුන්නේ, වාඩි වුණා past tense. sit කියන එකේ past tense එක sat. ගස යට නම් පුතේ under the tree. එතකොට adverbs of place එක වෙන්නේ under the tree. She sat under the tree. පියන් ඊගා පින්තූරෙට අනේ මං වගේ වයසක මිනිස්සෙක් නේද? ඔහු කඩයෙන් පොතක් මිලදී ගන්නවා. මිලදී ගන්නේ කොහෙන්ද? කොහෙන්ද මිලදී ගන්නේ? කඩයෙන්. adverbs of place එක වෙන්න ඕනේ එහෙනම් කඩයෙන්. හොඳට හිතලා බලලා ලියන්න. okay, right. ඔහු නම් he මිලදී ගන්න නම් පුතේ buys වෙන්න ඕනේ. මොකද he කියන්නේ singular subject එක නිසා you have to write the singular verb. buy කියන එකට s එකක් එකතු කරලා buys වෙන්න ඕනේ. දැන් ක්‍රියාපද ගැන දන්නවා ඔයා. he buys a book. මිලදී ගන්න දේ තමයි object එක තමයි a book. එහෙනම් ඊට පස්සේ යන්න ඕනේ adverbs of place එක from the shop. කඩයෙන් කියද්දි පුතේ කඩේ මගින් කඩේ වෙතින් කියලා අදහසක් එනවා. එහෙනම් from තමයි භාවිතා කරන preposition එක. from the shop ඕනනම් shop නැතුව book store එහෙම නැත්නම් boutique ඔය වගේ වචන භාවිතා කරන්නත් පුළුවන්. right, market පාවිච්චි කරලා පොඩි ප්‍රශ්නයක් එනවා. market කියන්නේ පුතේ වෙළඳ සැල. අන්තිම පින්තූර වෙන්න ඕනේ මං හිතන්නේ, මට මතක විදියට හදපු විදියට. පිරිමි ළමයි පාර දිගේ ඇවිදිනවා. කොහෙද ඇවිදින්නේ? කොහෙද? පාර දිගේ. මොකද ලියන්න වාක්‍ය?
Okay, right. බලමු ලිපි එක හරියද කියලා. Boys walk along the road. ඇවිදින්නේ කොහෙද? පාර දිගේ. දිගේ නම් පුතේ නිපාත පදේ වෙන්න ඕනේ along. Noun phrase එක the road. Boys walk along the road. තව පින්තූරයක් තියෙනවා අවසාන එක. This is you. මේ ඔයා. මම මේසේ මත නිදා ගන්නවා. පාඩම් කරලා ඉවර වෙලා පාඩම් කරලා මහන්සි වුණාම මේකනේ වෙන්නේ නේද? මම මේසේ මත නිදා ගන්නවා. කොහෙද නිදාගන්නේ? මේසය මත. Right. Right. Mana limbu. Right, let's see the answer. Uttare walam puta. I sleep on the table. I sleep on the table. Mama මේසේ මත නිදා ගන්නවා. Adverbs of place එක වෙන්නේ පුතේ එතකොට on the table. Verb එක තමයි sleep. නිදා ගන්න ස්ථානය on the table. Right? ඔන්න ඔය විදිහට අපි practice කරේ adverbs of place එකක් වාක්‍යයට එකතු කරන ආකාරය. දැන් ඔයා දන්නවා. Right? Now you know මොනවාද adverbs කියන පාඩම තුල adverbs කියන පාඩමේ පළවෙනි වර්ගය adverbs of place එකක් කොහොමද වාක්‍යයට එකතු කරන්නේ කොහොමද ඒව නිර්මාණය කරගන්නේ කියලා ඔයා දන්න. Okay? Right. අපිට ඊගොඩ කතා කරන්න තියෙන්නේ adverbs of manner ගැනයි. adverbs of manner එකක් කියන්නේ what is an adverbs of manner? සමහරවිට මෙන්න මෙහෙම අපි කියනවා නේද? ඔයා මැනස් දන්නේ නැද්ද? ඒ විදිහට කියනවා නේද අපි සමහරවිට. ඒ කියන්නේ හිතන්න අපි වැඩිහිටියෝ දෙන්නේ කතා කර ඉද්දි ගිහිල්ලා ඒ දිහා කටත් අරගෙන බලන් ඉන්නවා. ඒතර අහන මැනස් දන්නේ නැද්ද? නේද? මැනස් දන්නේ නැද්ද ඔයා කියලා අහනවා. ඊට පස්සේ පාර ඇවිදගෙන යද්දි තැන කියලා ගහනවා. ඔයා මැනස් දන්නේ නැද්ද? නේද? ඊට පස්සේ තේ එකක් බොදි ඩ්‍රාෆ් ගාලා ඇද බොනවා සද්දය ඇහෙන්න. ඒතර යාළුවා කියන ඔය ඉවා මැනස් දන්නේ නැද්ද? කොහොම අහනවා නේද සාමාන්‍යයෙන් අපි. නේද? ඔය විදිහට සාමාන්‍යයෙන් අපි අහන වචනයක් තමයි අහන ෆ්‍රේස් එකක් තමයි මැනස් දන්නේ නැද්ද කියන්නේ. සමහරట్లాට මෙන්න මෙහෙම වැඩකුත් වෙනවා. අපි හිතමුකෝ කඩේකට ගිහිල්ලා ඔයායි ඔයාගේ යාළුවයි බීම් එකක් බොනවා. රයිට්? කඩේකට ගිහිල්ලා ඔයා බීම් එකක් බොනවා. එතකොට බීම් එක බීලා ඉවරලා අර චූට්ටක් අඩි ඉතුරු කරන්න ඕනේ. අඩි ඉතුරු කරන්නේ නැතුව අඩියත් එක්ක හූරලාම බීලා එනවනම් යාළුවා මග දිහාන ඔයා මැනස් දන්නේ නැද්ද? ඔයා මැනස් ඉතුරු කරේ නෑනේ. එහෙම එකක් කියනවා නේද? හැබැයි කඩේකට ගිහිල්ලා බීම් එකක් බිව්වම අන්තිම බිඳුව දක්වාම බොන්න ඕනේ. ඇයි අපි සල්ලි ගෙවලා බොන්නේ. එතකොට ඔය මැනස් දන්නේ නැද්ද? ඔය මේක හරියට මැනස් තියෙන්න ඕනේ. ඔහොම කියන කතාව තමයි මේ අපි ඉගෙන ගන්න යන්නේ adverbs of manner යටතේ. right? adverbs of manner යටතේ අපි ඉගෙන ගන්න යන්නේ අන්නේ කතාව. පුතේ manner කියලා හඳුන්වන්නේ යම්කිසි දෙයක් කරන විදිහ. යම්කිසි දෙයක් කරන ආකාරය තමයි අපි manner කියන වචනෙන් හඳුන්වන්නේ. එතකොට ඔයා manners දන්නේ නැද්ද කියන එකෙන් අදහස් කරන්නේ ඒ අදාළ දේ කරන නිවැරදි ආකාරය ඔයා දන්නේ නැද්ද කියලා අහන්නේ. වැඩිහිටියෝ දෙන්නේ කතා කර ඉන්නවා නම් අපි ඒ දිහා ගිහිල්ලා කටත්තරම් බලන් ඉන්නේ නැහැ. ඒක නොකල යුත්තක්. කවුරු හරි දෙන්නේ කතා කරද්දී අපි ඒ අතරින් යන්නේ නැහැ. ඒ ගොඩක් වෙලාවට ඉස්කෝලේදී දකින්න දෙයක් තමයි කොරිඩෝ එකේදී ටීචර්ලා දෙන්නෙක් එහෙම කතා කර හිටියොත් ළමයි මැදින් යනවා. එහෙම යනවා නම් අපි excuse me teacher කියලා යන්න ඕනේ. නැත්තම් වෙන මාර්ගයකින් යන්න ඕනේ. right? අන්න ඒව තමයි manners කියලා හඳුන්වන්නේ. okay? තන කෙල ගහන්න හොඳ නැහැ. කෙල ගහන්න නැතුව ඉන්නත් බෑනේ අපිට. කානුවට කෙල ගහන්න පුළුවන්. කැලේට කෙල ගහන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. right? අන්න ඒ විදිහට අපි යම්කිසි දෙයක් කරන පිළිවෙල යම්කිසි දෙයක් කරන ආකාරය තමයි පුතේ manner කියලා හඳුන්වන්නේ. එහෙනම් adverbs of manner කියන පාඩමේදී අපි ඉගෙන ගන්නවා. adverbs of manner කියන පාඩමේදී අපි ඉගෙන ගන්නවා යම්කිසි දෙයක් කරන ආකාරය ගැන.
right ලියන්න පුතේ ඊගා මාතෘකාව adverbs of manner අර කලින් ලියපු මාතෘකාව බලාගෙන ලියන්න adverbs of manner adverbs of manner adverbs of manner ඒ යටතේ ලියන්න පුතේ මෙන්න මෙහෙම අදහසක් යටතේ ලියන්න ක්‍රියාව සිදු කරන ආකාරය හෝ විදිහක් ක්‍රියාව සිදු කරන ආකාරයක් හෝ විදිහක් දැක්වෙන පද ක්‍රියාව සිදු කරන ආකාරයක් හෝ විදිහක් දැක්වෙන පද adverbs of manner ලෙස හඳුන්වයි adverbs of manner ලෙස හඳුන්වයි adverbs of manner පුතේ අපි කෙටි යෙදුමකින් දක්වනවා මෙන්න මේ විදිහට advm කියන කෙටි විදිහෙන් අපි දක්වනවා adverbs of manner adverbs of place දැක්වේ advp කියලානේ adverbs of manner advm